අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට නමස්කාර කරන්න සූදානම් වෙලා සිටිනවා. අපි අපේ බයිබල් වල හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ පද කීපයක් බලන්න යනවා. ඔබ ඔබගේ බයිබල් පෙන්න ගන්න. මාගේ පුත්‍රය මාගේ උපදෙස් සිහි නැති නොකර නුඹේ සිතින් මාගේ ආඥා ආරක්ෂා කරපන්න. මක්නිසාද ඒ දවස් ගණනද ජීවිතයේ අවුරුද්දද සමාදායද නුඹට වැඩිවන්නේය. කරුණාව සහ සත්‍යවාදීකම නුඹෙන් පහන වේවා. ඒවා නුඹේ ගෙලවටේ වැඳගනින්න. නුඹේ සිත නැමැති පූර්වයේ ඒවා ලියා ගනින්න. එවිට නුඹ දෙවියන් වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවේ කරුණාවත් යහපත් කීර්තියක් ලබනවා ඇත. නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකා පන්න. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනු ඇත. නුඹ ඥානවන්තයෙක්ගේ සිතා නොගනින්න. ස්වාමීන් වහන්සේ කෙරෙහි බයව නපුරෙන් දුරු වෙන්න. ඒක නුඹේ නහරවලට සනීපේද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය. නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන් වහන්සේට ගෞරව කරපන්න. එවිට නුඹේ අට බොහෝ දානයෙන් පිරෙන්නේය. නුඹේ මුද්‍රික යන්ත්‍රයද අලුත් මුද්‍රික පානයෙන් නිතිරෙන්නේය. මාගේ පුත්‍රය ස්වාමීන් වහන්සේගේ තරවඩු කිරීම සුළු කොට නොසිතන්න. උන්වහන්සේගේ දඬුවමටද කල නොකිරෙන්න. මක්නිසාද පියෙකු පිය පුත්‍රයාට දඬුවම් කරන්නක් මෙන් ස්වාමීන් වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරනසේක. ප්‍රඥාව සොයා ගන්න මනුෂ්‍යයාද ඥානය ලබා ගන්න මනුෂ්‍යයාට වාසනාවන්තයෝය. මක්නිසාද ඒ ප්‍රයෝජනය රිදීවන ප්‍රයෝජනයට ඒ ලාභය පිරිසිදු රණටත් වඩා හොඳය. ඇය රතු කැටවලට වඩා අනර්ගය. නුඹේ සියලුම ප්‍රිය දේ ඇයට සමාන කළ නොහැක. ඇගේ දකුණ දෙහි දීර්ඝායුෂද ඇගේ වම දෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවලය. ඇගේ සියලුම මාවත් සමාදානය. ඇය අල්ලා ගන්නට ඇය ජීවන වෘක්ෂයක්ය. ඇය ලබා ගන්න වාසනාවන්තයෝය. ස්වාමීන් වහන්සේ ප්‍රඥාව කන්න කොටගෙන පොළවේ අතිවරක් ලැබුසේක. ඥානය කන්න කොටගෙන අහස පිහිට වූසේක. උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය. වලාකුළු වලින්ද පිළිවැස්සෙන්නේය. මාගේ පුත්‍රය ඒවා නුඹේ ඇස් වලින් පහන වේවා. සාමු ඥානයද සිහියද තබා ගනින්න. එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයක් නුඹේ ගෙලට අලංකාරයක් වන්නේය. එවිට නුඹේ කය නොපැකිල නුඹ සුවසේ නුඹේ මාර්ගයේ යන්නේ. එසේ නුඹේ නිත විහිළවන්නේය. හදිසි බීකේටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් බය නොවන්න. මක්නිසාද ස්වාමීන් වහන්සේ නුඹේ විශ්වාස භූමියව ආරක්ෂා කරනසේක. කරුණාව පෙන්වන්නට නුඹේ අතේ බලය තිබියදී ඕනෑ කරන අයගෙන් එය වළක්වා නොගනින්න. නුඹ ළඟ තිබෙද්දී ගොස් නැවත වරින්න. හෙට දෙන්නෙමි නුඹේ අසල්වාසියට නොකියන්න. නුඹේ අසල්වාසියා නුඹ සමීපයේ නිසකව වාසය කරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයදන්න. මිනිසෙක් නුඹට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඕ සමග පොරට නොයන්න. බලාත්කාර කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න. ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගනින්න. මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන් වහන්සේට පිළිකුලක්ය. නමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමග ඇත්තේය. ස්වාමීන් වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගේ පිට තිබේ. නමුත් ධර්මිෂ්ඨයාගේ නිවහනට උන්වහන්සේ ආශිර්වාද කරනසේක. නින්දා කරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දා කරනසේක. යටහතුන්ට නම් කරුණාව දෙනසේක. ඥානවන්තයන්ට ගෞරවය උරුම වේ. නමුත් අඥානයට ලැබෙන්නේ. හොඳයි, අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා දහසක් පොතෙන් අපි නමස්කාර කරන්න යනවා. මංසාරාධනයට ආරාධනා කරනවා ප්‍රශංසා දහස කියන්න.
මේ වෙලාවේ ආඥා ඉල්ලීම් කිහිපයකට යනවා. මුලින්ම අපේ ලංකාවේ තියෙන සියලුම සභාවන් බාර කරනවා. ඒකේ ඉන්න දේවකයන් සේවය කරන දාසයන් බාර කළ අපි ආඥා කරමු. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ආර්ථික සමාසිය Hallelujah. ස්වාමීන් වහන්සේලාගේ ගාලයක් මහිම වේවා. ආමෙන්. Hallelujah. ලතුන්වහන්සේ අපට ආනන්දෝ සබත් දවසක් දුන්නා මාතෘ නමස්කාර කරන පිණිස. Hallelujah. ඉතින් අන්තර්ජාලය ඔස්සේ අප සමග එකතු වෙනා ඔබ සෑම කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනන්ත කරුණාව සහ ආශිර්වාද ආදරේ අපි ඔබ පිළිගනු ලබනවා. ඉතින් අපි විශ්ෙන් යන උන්වහන්සේ ආනන්දෝ නමස්කාර කාලයක් ගත කරන්නට. Hallelujah. උන්වහන්සේ අපේ එකම දෙවියන් වහන්සේ. ආමෙන්. වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරනවා අපේ එකම දෙවියන් වහන්සේ. මේ මොහොතේ අපි උන්වහන්සේට ගායනා කරන්න යනවා. ලේබල කොටුව තුලේ අප සැඟ වෙනවා ස්වාමීනි. අපිට කිසි නපුරක් කිසි වසංගතයක් හාලෝයා ළඟට යන්නේ නැහැ ස්වාමීනි. මක්නිසාද ඔබ වහන්සේ අපේ එකම දෙවියන් වහන්සේ අප ආරක්ෂා කරනවා අප රකින්න අපේ දෙවියන් වහන්සේ. හාලෝයා අපි ගායනා කරන්න යනවා උන්වහන්සේට. හාලෝයා ලේබල කොටුව තුලේ මා සැඟ වෙනවා ස්වාමීනි. Hallelujah. Pritiyen gayana karamo unwanseta. Hallelujah. Stuti veva swami prasansa veva. Hallelujah.
අපේ පාවිච්චි කරන්නට කියලා මේ උදෑසන අපි ආයෙ දෙනවා ස්වාමිනේ. අපේ සියලු පාප වලින් ස්වාමිනේ අපව විසින් වෙන්නා සියලු වරද වලින් පියන්නේ අනාගත උදෑසන අපව පවිත්‍ර කරන්නට ස්වාමිනේ. හාලෙලුයා වහන්සේගේ එදා කලවරි කුරුසියේ කරා ගියා වූ නිර්මල ලේ වලින් ස්වාමිනේ අපව ආවරණය කරන්නට අපව පවිත්‍ර කරන්නට අපව පිරිසිදු කරන්නට හාලෙලුයා මගේ සේවාවත් අපි කියමු වහන්සේට හිමට වඩා සුදු කරන්නට ස්වාමිනේ මාව මේ උදෑසන හාලෙලුයා සුති වේවා ස්වාමිනේ. Oh hallelujah. Vamos
පවතිනා වූ එකම තැනන් වහන්සේ ස්වාමිනේ. හාලෙලූයා හාලෙලූයා. අපට ප්‍රශංසා වේවා ස්වාමිනේ. ඔබට ගෞරව වේවා ස්වාමිනේ. ඕ ස්වාමිනේ දුස්මැති සියලු වහන්සේගේ නාමයට පමණක්ම ප්‍රශංසා කෙරෙත්වා ස්වාමිනේ. හාලෙලූයා. මුළු මහත් ලෝකයා දන නොමට යන නාමය ස්වාමිනේ. ඔබ වහන්සේගේ නාමය ඒ යේසුස් නාමය ස්වාමිනේ. ඕ අපි ඔසව නාමය උදෑසන හාලෙලූයා ප්‍රශංසා දෙනවා. ඔබට ගෞරවය දෙනවා. අපි ගායනා කරමු වහන්සේට ප්‍රශංසාව ගෞරවය ලැබු දෙවිඳුනි. ඔබ වහන්සේට ස්තුති වේවා. හාලෙලූයා ස්වාමිනේ. හාලෙලූයා. හාලෙලූයා ස්වාමිනේ.
हालेलुया යේසුනේ ඔබේ කරුණාවට අපි ස්තුති කරනවා हालेलुया ඕ ස්වාමී වහන්සේ ඔබ මානසික ගැලවුවා දෙවියන් වහන්සේ මරණය මිත්‍යාවතේ සේවනයේ මිත්‍යාවතේ ඉන්න මොහොතේදී ස්වාමී ඔබ වහන්සේ අපව ගලවගත්තා ස්වාමී हालेलुया අපව විදෙව්වා ස්වාමී हालेलुया වහන්සේ අපට නැවත ප්‍රාණය දුන්නා ස්වාමී ඕ තුන් දෙවියන් අපට ප්‍රශංසා වේවා ඕ මහිමා වේවා ස්වාමී हालेलुया විගායනා කරමු වහන්සේට සිහි කරමු ඒ කරුණාව
බලවත් සාක්ෂිය ප්‍රකාශ කරයි. මේ වෙලාවේදී මාන දෙවියන් වහන්සේට අනික වාරයක් ස්තුති කරනවා. ඔබ වහන්සේගේ කරුණාව නිසා මම ජීවත් වෙන්නේ. ස්වාමිනී මමගේ සාක්ෂිය මම දැන් ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ මහිමේ ගෞරවයට පත් වෙන පිණිස මම හිතේ අන්ධකාරයක ඒ කියන්නේ මම සාතර කියපු කෙනෙක් යක්ෂයේ දේවල් තමයි මම කරේ. ඒක පාපයක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ පාලකතුමා මේ වුණාට සභාවේ පාලකතුමා එදාසිය ගියා අපේ ගමට එදින් කළයි ගෙදරට. එහෙට මට දින්කණන් ගියන්න කිව්වා. එහෙදි තමයි මම දෙවියන් වහන්සේ ගැන හරියට දැනගත්තේ. ඒ අන්ධකාර බලවේගයෙන් මම දෙවියන් වහන්සේ නිදහස් කළා. උන්වහන්සේට මගේ තිබුණු අන්ධකාර බලවේගය නිදහස් කර දැන් මම දේව සභාවේ දෙවියන් වහන්සේට සේවය කරනවා. ඉතින් මම සාතරකේ මිනිස්සු මුලා කරන දෙයක් කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක පාපයක් කියලා මම දැනගෙන හිටියේ නෑ. මම දෙවියන් වහන්සේ ගැන කිසිම දෙයක් දැනගත්තේ නෑ. ඇත්තම දෙවියන් වහන්සේ මම පාපේ ශාපේ ඒ සියලුම දේවල් වලින් ඒ අන්ධකාර බලවේග වලින් ඒ සියලුම දේ මම නිදහස් කරලා තියෙනවා. ඉතින් මම උන්වහන්සේට අනික වාරයක් ස්තුති කරනවා. උන්වහන්සේ නිසා යද අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ජීවමාන බව නිසායි මට උන්වහන්සේ කතා කර පහම්පත් වල ජය නැහැ මාතුලි වරෙන් ජය තිබේ කිව්වා. ඇත්තම කියනවා උන්වහන්සේ ජය මට ගීති වෙනවා. ඉතින් උන්වහන්සේ මට ජය දුන්නා. මම සියලු ඒ වැරදි ගොඩාක් වැරදි කරපු කෙනෙක් ගොඩාක් පෞකාරව සිටියා. ඒ සියලු පාපවලින් ශාපවලින් උන්වහන්සේ මම නිදහස් කරා. ඒක නිසා මම උන්වහන්සේට අනික වාරයක් ස්තුති කරනවා. මම කොච්චර ගොඩාක්ම දේවාල වල ගිහින් තියෙනවා. ගොඩාක්ම වියදම් කර තියෙනවා. ලස්ස ගන්නක කොහේ ගියත් මට සැනසීමක් තිබුණේ නැහැ. සතුටක් තිබුණේ නැහැ. ප්‍රීතියක් තිබුණේ නැහැ. ඒ සියලුම දේ අද උන්වහන්සේ මට සතුට ප්‍රීතිය දීලා තිබෙනවා. මගේ ජීවිතය ගැන කියනවා නම් මම දෙන්නව රෑ 3 වෙනකම් දවල් දලු කඩනවා රාත්‍රී පැත්තේ වල වැඩ කරලා මගේ ණයබර ගොඩාක් ලස්ස ගන්නක් ණයබර තිබුණා. ඒ කිසිම දෙයකින් මම කොච්චර හම්බ කරත් දහඩිය මහන්සිය වෙහෙස් වුණා. මගේ ණයබර මට බේර ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ තරම්ම මම එන්නම මගේ අන්තිමේ ජීවිතේ විනාශ වෙන්නම ගියා. ඒ ජීවිතේ විනාශ වෙන්න යනකොට තමයි මට මේ සභාවේ පාලකතුමා පාලකතුමිය හම්බුනේ. ඒත් මම ඒගොල්ලන් මට ඒ කරන්න එපා කියලා පහම්පත මම ඒව කරනවා. දෙවියන් වහන්සේ ජීවමාන. උන්වහන්සේ මට කතා කරා පහම්පත් වල ජය නැහැ. දෙවියන් වහන්සේ මට කතා කර පහම්පත් වල ජය නැහැ මාතුලින් එන්න ජය තිබේ කියලා. උන්වහන්සේ මට ඒ ජය ලබා දීලා තියෙනවා. ඇත්තම කාටවත් කරන්න බැරි දේ උන්වහන්සේ මගේ ජීවිතේ කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ මම කොතන ගියක් මොනතරම් දේ වියදම් කරා මට කිසිම සතුටක් සමාදානයක් ප්‍රීතියක් තිබුණේ නැහැ. මම බොහෝම මිනිස්සුන්ට අබහුරුව කරපු කෙනෙක්, මිනිස්සුන්ට විරුද්ධව සිටිපු කෙනෙක්, නිතරම සල්ප වචන කියපු කෙනෙක්. ඒ සියලුම දේ අද උන්වහන්සේගේ කරුණාව තුළ මම නිදහස් කරලා දෙනවා. මට කියන්න වචන නැහැ උන්වහන්සේ ගැන. ඒ තරම් මහා බලවන්ත ජීවමාන දෙවියන් වහන්සේ. ඉතින් ඒ සාන්තර කියන සියලුම බලවේග වලින් මම නිදහස් කරලා උන්වහන්සේ අද මට සතුට සමාදානය ප්‍රීතිය දීලා දෙනවා. මම උන්වහන්සේට දේව සභාවේ මෙහි නතර වෙනවා. මම දෙවියන් වහන්සේට සේවය කරනවා. උන්වහන්සේට හැර අපිට සේවය කරන්න උන්වහන්සේට නමස්කාර කරන්නට වැඩිය අපිට අපේ ජීවිතේ උන්වහන්සේට අපි සියලු දේ බාර කරලා කැප කරලා තියෙන උන්වහන්සේ වගේ ජීවමාන දෙවි කෙනෙක් අපිට නැහැ. Hallelujah. Swami වහන්සේට මහිම වේවා. මේ අනාගත උදෑසන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. අන්තර්ජාලය ඔස්සේ අපේ මේ නමස්කාර දෙවීමේ සහභාගී වුණ හැම කෙනෙකුටම සුවපත් වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේට මහිම වේවා. අපි ආඥා කරන්න යන මේ වෙලාවේ අපට ආදරය කරන්නා වූ ජීවමාන ධර්මසිත දෙවි ස්වාමීනි අප වහන්සේගේ උතුම් පින්වත් දෑතට අපි මේ වෙලාවේ බාර වෙනියටත් වෙනවා. අද දවසේ ස්වාමීනි වහන්සේ ඔබගේ සභාවටත් ඔබගේ සෙනඟටත් විරුද්ධව තිබෙන සියලු බාධාවන් විශ්වාසගේ නාමයෙන් අපි දුර්වලට අනකරන අතර ස්වාමීනි මිනිසෙක් ස්වාමීන් අද දවසේ පීඩාවට පත් වෙලා ඉන්නවද ස්වාමීනි මේ වෛරස් රෝගය නිසා අසරණ වෙලා දුක් විඳින කවුරු හෝ ස්වාමීනි සිටිනවද ස්වාමීනි වහන්සේ පීඩාවට පත් විතරපත් හැම මිනිසෙකුටම ඔබ වහන්සේගේ සුවය ඉක්මනින් ලැබෙන පිණිස ආඥා කරනවා ස්වාමීනි වගේම අපේ රටේ ස්වාමීනි හෙදශේෂ්ඨ සිටින සියලු සෞඛ්‍ය අංශයට ඔබ වහන්සේ වෛද්‍යවරුන්ට ස්වාමීනි වගේම ඒ සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ඔබ වහන්සේගේ කරුණාව මේ වෙලාවේ දෙන්න ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිස් නිලධාරීන්ට ඔබ වහන්සේට බාර කරනවා අපේ රටේ
ස්වාමීනි පාලනය කරන නායකයින් ඔබගේ දෑතට බාර කරනවා. ස්වාමීනි ඔබගේ කරුණාව, ඔබගේ ප්‍රඥාව, ඔබගේ නුවණ, ඔබගේ ආත්මය මඟ පෙන්වීම. ස්වාමීනි මනුෂ්‍යයන්ට ඔබ සිගෙන දීලා මේ රටට ස්වාමීනි මේ වසංගතයේ ඉක්මනින් ස්වාමීනි අවසන් කරාට ඔබ ප්‍රඥාව දුන්න මැනව. අපි ඔබගේ දෑතට බාර වෙනවා. දේව මේ ඔබට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් මේ උදෑසන ඔබ ආදරයෙන් පිළිගන්නවා. අපි අද දවසේ අපගේ උණුවටන දේව සභාවේ නමස්කාර දේව මෙහන් අපි පවත්වන එක අපි අත්හිටවනු ලැබුවා. දෙනතුරු මොකද මේ වසංගත තත්ත්වය නිසා මනුෂ්‍යත්ව පැමිණීමට තිබෙන බාධාවන් සහ සමාජ දුරස්ථභාවය අපි රැක ගැනීමට අවශ්‍ය නිසා. ඉතින් මම විශ්වාස කරනවා අපගේ දේව සභාවේ අධිපතිතුමා දවසේ පවුල් හැටියට නිවෙස්වල දෙවියන් වහන්සේට නමස්කාර කරමින් මේ සබත් දවස රකින්න ඇති කියලා. අපි පසුගිය මාස 3ක පමණ කාලයක් අපේ රට ඒ ඇඳිරි නීතිය දමලා තිබෙන කාලය තුල නිවෙස්වල අපගේ සභාධිපතිතුන් පවුල් හැටියට රැස් වුණා. උන් දෙවියන් වහන්සේට නමස්කාර කරා, සහභාගීකම් පැවැත්වුවා, රොටි කඩමින් ශුද්ධ සහභාගීකම් වලට පැවැත්වුණා. ඉතින් ඔවුන්ට අත්දැකීමක් තිබෙනවා මේ වාතාවරණය තුල කොහොමද පෙනී සිටින්නේ කියලා. නමුත් අපිට මතකයි මේ වසංගතය සීග්‍රයෙන් මාර්තු මාසෙ පමණ මේ අවුරුද්දේ මුළු ලෝකෙම ග්‍රහණය කරගනිමින් පළවෙනි ඒ රැල්ල පැමිණෙන වෙලාවේ පළවෙනි සති දෙක තුන තුල මිනිසයන් තුල යම්කිසි බියක් යම්කිසි මිනිසයන් ගමන් කරන්නා වූ ස්වභාවය ගැන සිතන්ට මිනිසයන්ට යමක් මතක් කරනු ලැබුවා. මොනවාද කරමින් ඉන්නේ Taman මොකද්ද මේ වෙන්නේ කියන එක ගැන මිනිසයන්ට සිතන්ට යමක් තිබුණා. මිනිසයන්ට බයක්, දේව බයක් කියන එක මිනිසයන්ට පැමිණියා. මිනිසයන්ගේ හිතුවක්කාර අකීකරු නැත්නම් ඒ මුරණ්ඩු ගති වලින් මිනිසයන් නැවත නතර වෙලා බලන්න ඔවුන්ට වමනාවක් තිබුණා. හැබැයි අපි දැක්කා ඊට පස්සේ මේ වසංගත තත්ත්වය සමහර මිනිසයන්ට සාමාන්‍ය තත්ත්වයකටපත් වුණා. නැවත ඒක ඒගොල්ලන්ගේ ජීවිත රටාවේ තවත් කොටසක් හැටියටම ඒක අරගෙන ඒගොල්ලන් ජීවිතේට මුහුණ දෙමින් ඒ පරණ ජීවිතේටම ඇතුල් වෙන්න ගත්තා. මොනවාද කමින් බොමින් නටමින් සරණ පාවා ගනිමින් කරන්න පුළුවන් ඔක්කොම නැවත පරණ පුරුදු පරණ ඇබ්බැහි පරණ දේවල් වලට මිනිස්සුන් යන්න පටන් ගන්නවා. ඉතින් බොහෝ දෙනෙක් හිතුවේ නෑ දෙවෙනි රැල්ලක් පැමිණෙයි කියලා. ඉතින් ඒ නිසා අපි දකිනවා ලංකාව පළවෙනි රැල්ලේදී තාම හොඳින් මුහුණ දීලා ඒක ලෝකේ දෙවෙනි ස්ථානයට පත් වෙලා තිබුණා. නමුත් මේ වෙනකොට ලංකාව ඉතාම ආසාදිත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වචනේ කියනවා මිනිස්යාගේ තිබෙන හිතුවක්කාරකම්, මිනිස්යාගේ තිබෙන මුරණ්ඩුකම්, මිනිස්යාගේ තියෙන අකීකරුකම් නිසා මෙවැනි දේවල් වලට සබහා දහම්පත් වෙනවා. මේ විශ්වයම පාලනය කරන සර්ව බලධාරී දෙවි කෙනෙක් සිටිනවා. ඒ මෞඛාර දෙවියන් වහන්සේ මේ මැවිල්ල පාලනය කරන දෙවියන් වහන්සේ. බුගුණ මිනිස්යාන කොහෙද දෙවි කෙනෙක් ඉන්නේ? කොතනද මේ දෙවියෝ ඉන්නේ? මට පෙන්නන්නකෝ කියලා. ඔබ මම මේ හුස්ම ගන්නෙ මේ දෙවියන් වහන්සේ මේ විශ්වයේ මවා මේ සබහා දහම දෙවියන් වහන්සේ අපිට මවලා දායාද කර දී තිබෙන නිසායි. නැතුව ඔක්සිජන් වාතය ඒක ඉබේට පැමිණෙන දෙයක් නෙවෙයි. ඒ දේවල් දෙවියන් වහන්සේගේ මැවීම නිසා අද මිනිස්යාට හුස්ම ගන්නට දේව කරුණාව ලැබිලා තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ කරුණාව අධිකව තිබෙනවා. මිනිස්යන් කරුණාව ගැන ගොඩක් කතා කරනවා. නමුත් මට මතකයි අපිත් පුංචි කාලේ මට වයස අවුරුදු 16 විතර ගීතිකාවක් තිබුණා. ඒ ගීතිකාව තමයි මේ කරුණාවේ දොරටුව වසනට පෙර ඔබ පසුතැවිලි වෙලා ගැලවුම ලබා ගන්න දැන් කියලා. ඉතින් මේ ගීතිකාව මම අවුරුදු 28ක් විතර ගායනා කරලා තිබෙනවා. නමුත් මිනිස්යන්
මේ කරුණාව අයුතු ලෙස පාවිච්චි කරන නිසා මනුෂ්‍යගේ හිතුවක්කාරකම නිසා මේකෙදි සබාව වග කියන්න ඕනේ. ලෝකේ මනුෂ්‍යයන් ඒ කරුණාව ලබා ගත්තේ නැහැ. සබාවේ වගකීම් ඉෂ්ට කරපු නැති නිසා කරුණාව ලබා ගත්තේ නැති නිසා ඒ කරුණාව පසුතැවෙන වීම මනුෂ්‍යගේ ජීවිත වලට අවශ්‍යයි කිව්වහම අපි මොකටද පසුතැවෙන්නේ මොනවා ගැනද? අපි අපේ දෙමව්පියන් මුතුන් මිත්තන් කර වැරදි ඒක ඥාන වලින් දරුවන්ට පරම්පරාවට පැන්නේ. ඉතින් පරම්පරා ගණනාව ඇවිල්ලා මේ වෙනකොට ඒ දේවල් වල ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්න සිටින මිනිස්සයා. අපිට මතකයි 2004 ඒ මහා ව්‍යසනයක් ආපු වෙලාවේ ඒ සුනාමි තත්ත්වයේදී බොහෝ මිනිස්සුන්ගේ ජීවිත ඔවුන්ට මේ පොළවේ හැම දෙයක්ම ගැන తాවකාලිකයි කියන ස්වභාවය මිනිස්සුන්ට හැඟුණා. හැම දෙයක්ම නැති වුණා. ඇඳන්ගේ වස්ත්‍රයක් නැති වෙන තරමට සමහරව අසරණ වුණා. හැබැයි ටික දවසක් යනකොට මේ දේවල් මිනිස්සුන්ට අමතක වෙනවා. මේ කොරෝනා වසංගතයේදී පළමු රැල්ලේදී මුලදී තිබුණා බයක් ඇති වුණා, දේව බයක් ඇති වුණා, පශ්චාත්තාපයක් සහ දෙවි කෙනෙක් සිටිනවාද කියලා හොයන්න මිනිස්සුන්ට පැමිණියනොත් ටික කාලයක් යනකොට නැවත පරණ ස්වභාවයටම පරණ තත්වයටම මිනිස්සුන්පත් වෙනවා. හිතුවක්කාර අකීකරු මුරණ්ඩු ඒ තමන්ගේ ජීවිතේ තමන් පුරුදු වෙලා තිබෙන ක්‍රමය සහ විදිය එබ්බැහිකම්. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි මේ පොළොවට පැමිණිලා අපි නිකන් පැමිණුණා වූ ස්වභාවයෙන් අපේ ජීවිතය අවසන් කරනවට වඩා මගේ දෙමාපියන් මගේ මුතුන් මිත්තන් මම හිටියේ මෙන්න මේ රාමුව තුලයි මම හිටියේ මෙන්න මේ කොටුව තුලයි මම හිටියේ මෙන්න මේ දේවල් එක්කයි එතනින් එහාට කිසිම දෙයක් නැහැ මම ඒකම තමයි කරන්නේ. නමුත් අපිට සොයන්න දෙවියන් වහන්සේ අපට කතා කරනවා. ඒ වචනේ කියනවා සොයන්නට සම්භවන්නේ තට්ටු කරන්නට දොර අරින්නේ ඉල්ලන්නට දෙනු ලබන්නේ කියලා. මනුෂ්‍ය දෙවියන් වහන්සේව සෙවුවොත් මුණ ගැසෙන්න යනවා. ඉල්ලුවොත් උන්වහන්සේගේ කරුණාව මනුෂ්‍යයට ලැබෙන්න යනවා. නමුත් අද දවසේ අපි දකිනවා මනුෂ්‍ය සොයන්නටවත් උන්වහන්සේ ගැන උන්වහන්සේ කතා කරන්නටවත් මැලි වෙලා සිටින නිසා මනුෂ්‍යෝ පැමිණිච්ච ස්වභාවයෙන්ම නැවත යනවා. බොහෝ මනුෂ්‍යයන් නිරයට යනවා. බොහෝ මනුෂ්‍යෝ විනාශයට යනවා. සදාකාලික විනාශයට යනවා. නමුත් යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණියේ මනුෂ්‍යයන්ට සදාකාලික ජීවනය ලබා දෙන්නයි. මරණය ජීවනය ගෙන දෙන පිණිස යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණියා. උන්වහන්සේගේ ජීවිතය මනුෂ්‍යයන් වෙනුවෙන් පූජා කරන පිණිස. උන්වහන්සේ පුරුෂයෙක් වගේ උන්වහන්සේගේ ජීවිතය පූජා කරනු ලැබුවා. ඒ වචනේ කොයාම අපේ දෙනෙක් උන්වහන්සේ විශ්වාස කරනවාද? උන්වහන්සේගේ නාමය කියලා අදාහ ගන්නවද? ඔවුන්ට ගැලවීම තිබෙන්නේ කියලා. උන්වහන්සේ සොයන, උන්වහන්සේ වදාහන, උන්වහන්සේ විශ්වාස කරන මිනිසයන්ට සැනසීමක් තිබෙනවා. ගැලවීමක් තිබෙනවා. බලාපොරොත්තුවක් තිබෙනවා. මරණයෙන් පස්සේ අපේ ජීවිතේ තව මැරෙන්නේ උපදිනවා වෙනුවට අපි ස්වාමීන් වහන්සේ තුල අපි උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න යනවා. නිසා ගොඩක් මිනිස්සු කියනවා කොහොමද කියලා මොහේ ඉන්නවා කියනවා. සමහරු කියනවා මම ජීවත් වෙනවාට වඩා මැරි උපදිනවා කියලා. මගේ ජීවිතේ නිකන් ගෙවනවා කියලා. ගොඩක් තමන්ගේ ජීවිතය ගැනම කලකිරලා ඉන්නවා. එපා වෙලා ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතවලට සැනසීම දෙනවා, බලාපොරොත්තු දෙනවා. යේසුස් වහන්සේ කියන්නේ ආගමක් නෙවෙයි. උන්වහන්සේ ඇවිල්ලා විමුක්තිදායකයන්. හැම වෙලාවෙම අපේ ජීවිතේ අලුත් දෙයක් උන්වහන්සේ තුළ සිදු වෙනවා. ඉංග්‍රීසි වලින් කියනවා මූවමන්ට් කියලා. ඒ කියන්නේ ප්‍රගමනය, වෙනස් වීම, පරිවර්තනය. යේසුස් වහන්සේ තුළ අපේ ජීවිතවල වෙනස් වීමක් හැමදාම තිබෙනවා. ආමෙන්. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ මගේ ජීවිතේ ඒ වෙනස් වීම ප්‍රගමනයක් නැත්නම් යම් දෙයක් සිදු වෙන්න නම් අපි උන්වහන්සේට අපේ ජීවිතේ බාර දීලා අපි යටත් වෙන්න ඕනේ. මම මේ උදෑසන දෙවනස්ගේ
වචනේ එක්තරා දෙවියන්ගේ මිනිස්සු ගැන කතා කරන්න යනවා. අපි උදෑසනත් යාඥා කරා ඊශ්‍රායල් දේශය ගැන. මේ ඊශ්‍රායල් දේශයේ විහුණා වූ නැත්නම් ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව් කියන ජනතාව මේ පොළවට විහුණා වූ දෙවියන් වහන්සේ තෝරගත්තා වූ දෙවියන් වහන්සේ කැප කරගත්තා වූ මේ ජනතාව. එනවාසේ විශේෂ සෙනගක් හැටියට බයිබලයේ සඳහන් කරනු ලබනවා. කොහොමද මේ ජනතාව ලෝකයට බිහි වුණේ? දෙවියන් වහන්සේ කාවද මේ ජනතාවට මේ ජාතිය පොළොවට බිහි කරන්න පාවිච්චි කරන ලැබුවේ? උපති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සිට මම කියවන්න යනවා. උපති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ තමයි අපි දකින්නේ මේ දෙවියන් වහන්සේ තරම් මිනිස්සු තෝරගන්න. ඔහුගේ පවුලේ, ඔහුගේ නෑදෑයන්ගේ, ඔහුගේ ගමෙන් වෙන් කරලා තෝරගන්න. එවනසි සැලැස්මක් තිබෙනවා හැම මිනිසෙකුගේ ජීවිතේ. අපි දකිනවා උපති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයේද නුඹේ නෑයන් කෙරෙහිද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත් මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙයන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරුණ කොටගෙන ආශිර්වාද ලබන්නෝය කීසේක. ආමෙන්. දැන් මෙතන දෙවියන් වහන්සේගේ වචනේ ආබ්‍රහම් කියන මිනිස්යාව දෙවියන් වහන්සේ තෝර ගන්නවා. ඌර් කියන දේශේ කල්දිවරුන්ගේ නුවර ඒ දේශේ තමයි මොවුන් වාසය කරමින් සිටියේ. මොහුගේ පියා, මොහුගේ මව, මොහුගේ ඥාතීන්, පවුලේ හැම කෙනෙක්ම මේ දේශේ ජීවත් වුණා. නමුත් දෙවියන් වහන්සේ මේ දේශේ දෙවියන් වහන්සේගේ තෝරගත්තු මිනිස්යාව කැඳවනු ලබන වෙලාවේ විශේෂ දෙයක් ඔහුට කරන්න තිබුණා. මොනවද? ඔහුට දෙවියන් වහන්සේ ඉස්සලම් කියනවා ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙහිද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. ඔහුට පිටතට යමක් තිබුණා. ඔහු ආදරය කරපු, ඔහු හැදුණු වැඩුණු, ඔහුගේ ගම, ඔහුගේ සෙනග සියල්ල අතහැරලා ඔහුට එන්න තිබුණා. ඒ වෙනකොට ඒ ඌර් කියන කල්දිවරුන්ගේ නුවර හිටියා වූ විශේෂයෙන්ම ආබ්‍රහම්ගේ පවුලේ තව පොහොසත් ධනවත් පවුලක්. ඒ වෙනකොට අපි බයිබල් ඉතිහාසයේ දකිනවා ඒ රූප නමස්කාර වැදුම් පිදුම් තිබුණා ලෝකේ. මේ ආබ්‍රහම්ගේ පියා ඇවිල්ලා මේ රූප සාදන්නේ ඒ නිවසේ එක එක දෙවි දේවතාවන්ගේ රූප හදමින් හිටියා. මොකද දෙවියන් වහන්සේ අවශ්‍ය නැහැ එතනින් ආබ්‍රහම තෝරගෙන කැඳවලා වෙන් කරගන්න. මොකද බයිබලයේ අපි දකිනවා දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේට විතරයි අපි නමස්කාර කරන්න ඕනේ. රූපයක් වලට අපි නමස්කාර කරන්නේ නැහැ. මේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ඊළඟට දරුවන් කිසිම රූපයකට අපි නමස්කාර කරන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ආත්මය. ආමෙන්. දෙවියන් වහන්සේ ආත්මය නිසා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ඕනේ ආත්මෙන් හා සැබෑකමෙන්. ඇයි අපි ආත්මෙන් හා සැබෑකමෙන් නමස්කාර කරන්න ඕනේ? දෙවියන් වහන්සේ මිනිස්යාට ආත්මයක් දීලා තියෙනවා. උපති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා දෙවියන් වහන්සේ මිනිස්යා භූමියේ දූවිල්ලෙන් සාදලා ඒ මිනිස්යාට ජීවනයේ හුස්ම හෙළුවා. එවිට මිනිස්යා ජීවමාන ප්‍රාණයක් වුණා කියලා. අන්න ඒ මිනිස්යා තුළ දෙවියන් වහන්සේගේ ආත්මය නැත්නම් ප්‍රාණය, ශරීරය, ආත්මය කියන කොටස් තුනක් තිබෙනවා. අනිත් සියලු සත්වයන්ට වඩා මිනිස්යා කියන දෙවියන් වහන්සේගේ අතින් සෑදුවා වූ සුවිශේෂ මැවිල්ල ඉතාම අනර්ගයි. මොකටද දෙවියන් වහන්සේ මිනිස්යාව සෑදුවේ? දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වන්න. දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. දෙවචන කියනවා අපි ගොඩක් දෙවි දේවතාවන් ගැන කතා කරනවා. නමුත් මම ඔබට කතා කරන්නේ මේ උදෑසන බයිබලයේ සඳහන් කරන එකම මෞකාර සර්ව බලධාරී දෙවියන් වහන්සේ ගැනයි. කවුද මේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ? කොහෙද ඉන්නේ? උන්වහන්සේ තමයි දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේ. ලෝකේ මවන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ සිටියා. ආමෙන්.
උන්වහන්සේට පෙරවත් උන්වහන්සේට පසුවත් වෙන කිසිවක් දෙන්න යන්නේ නැහැ. ඒ වචනේ කියන උන්වහන්සේ තමයි අල්ෆා සහ ඔමේගා කියලා. හෙබ්‍රෙව පොතේ පළවෙනි අක්ෂරය සහ අවසාන අක්ෂරය තමයි අල්ෆා සහ ඔමේගා කියන්නේ. ඒ කියන්නේ පටන් ගන්න සහ අන්තිමය උන්වහන්සේ තුල තමයි සියල්ල සිදු වෙන්නේ. මේ ලෝක පාලනය කරන මෞකාර දෙවියන් වහන්සේ. උන්වහන්සේ මනුෂ්‍යව සාදලා මනුෂ්‍යත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නට උන්වහන්සේට අවශ්‍ය වුණා. නමුත් මනුෂ්‍යගේ වැටීම කරුණු කොටගෙන මනුෂ්‍ය නොමග ගියා. මේ ලෝකය පාලනය කරන අද වර්තමානයේ මනුෂ්‍යව පාලනය කරන ඒ ලෝකයේ දෙවියන් මනුෂ්‍යව මුලා කරලා තිබෙනවා. සැපසෙල්ලමට ජීවිතේ తాවකාලික වින්දනයන් වලට తాවකාලික දේවල් වලට තමයි මේ ලෝකයේ දෙවියන් මනුෂ්‍යගේ ඇස ගැටෙන්න සලස්වන්නේ. හැම වෙලාවෙම මේ ඇස පිනවන්න, ශරීරය පිනවන්න, බාහිර දේවල් වලින් තෘප්තියට පමුණවන්න මේ ලෝකයේ දෙවියන් හැම වෙලාවෙම මනුෂ්‍යව නොමගියවමින් සිටිනවා. නමුත් අපේ ආත්මික ඇස්, අපේ ආත්මික සිත අපි විවර කරොත් අපේ ආත්මය දෙවි කෙනෙක් සොයනවා. හැම වෙලාවෙම මනුෂ්‍ය තුළ දෙවි කෙනෙක්ගේ හැඟීම තියෙනවා. අනේ දෙවියනේ, දෙවියන්ටවත් පේන්නේ නැද්ද මගේ දුක? මේ වගේ හැඟීමක් ඇතුලෙන් එනවා. හැබැයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සැබෑ ලෙස අදහන මනුෂ්‍යයා කවදාවත් කියන්නේ නැහැ අනේ දෙවියනේ, දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා. මොකද අපි දෙවියන් වහන්සේ වන්දනගෙන ඉවරයි. ආමෙන්. උන්වහන්සේ මනුෂ්‍යයෙක් රැගෙන මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දුන් නිසා අපි දන්නවා අද දවසේ උන්වහන්සේ තුළ අපිට දුක කියන්නේ අපිට සැනසීම අපිට බලාපොරොත්තු ලැබෙන දෙවි කෙනෙක් සිටිනවා කියලා. අර සාක්ෂි දරපු සහෝදරිය ඇය ඒ පේන කියන ආත්මයකින් දේවාලය කරමින් ඇය ආරෝඩ ලැබමින් ශාස්ත්‍ර කියමින් එක දේවල් කරමින් සිටියා. නමුත් ඇගේ ජීවිතේ අනිත් මිනිස්යාට සාන්ති කරාට ඇය සිටියේ ඊටාම අඳුරු තත්වයකයි. ඇගේ පවුල, දරුවන්, ඇගේ ජීවිතය සියල්ල කාලකන්ණි වෙලා තිබුණා. ඇය අපිට මුණ ගැසෙන වෙලාවේ. නමුත් යේසුස් වහන්සේ ඒ කාලකන්ණි ජීවිතය ආලෝකයට ගෙනල්ලා ඇයට බලාපොරොත්තු දුන්නා. ඇයට සුවය දුන්නා. ඇයට බලාපොරොත්තු දුන්නා. ඇය තුළ තිබුණා ඒ ආත්ම බන්ධන වලින් ඇයව නිදහස් කරලා සම්පූර්ණ ජයග්‍රහණයට ඇයව පමුණුවනු ලැබුවා. නිසා අද දවසේ තවත් ඇය දෙවිවරු සොයන්නේ එකම දෙවියන් වහන්සේ ඇය සොයාගෙන ඉන්නවා. ඇය ඒ ජීවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ඉතින් මගේ ප්‍රේමාන්විත සහෝදර සහෝදරියනි, ආබ්‍රහම් දෙවියන් වහන්සේ කැඳවන වෙලාවේ දෙවියන් වහන්සේ කිව්වා නුඹේ පවුලෙන්, නුඹේ නෑදෑයන්ගෙන්, නුඹේ ගමෙන් අයින් වෙලා මම විසින් නුඹට කියන මේ දේශයට නුඹ යන්න ඕන. මොකද දෙවියන් වහන්සේට ඕන වුණා එක්තරා දේශයකට රැගෙන යන්න. ඒ වෙනකොට බයිබලයේ සඳහන් වෙනවා දලසිත පරිච්ඡේදය 15 කියවන වෙලාවේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් කැඳවන වෙලාවේ ආබ්‍රහම් විවාහ වෙලා හිටියේ. ආබ්‍රහම්ගේ භාර්යාවගේ නම තමයි සාරා. මේ දෙන්න එක සිතකට එක ආත්මයකට ආවා. හොඳ තේරුම් ගැනීමේ පවුලක් අපි දකිනවා. ආබ්‍රහම් දෙවියන්ස් කතා කරාම සාරායි එකග වෙලා ඒකට විරුද්ධ වුණේ නැහැ. අපිට දෙවියන්ස් කතා කරනවා අපි මේ අපේ දෙමව්පියන්ගෙන් සහ මේ ගමෙන් දෙවියන්ස් කියන අපි මේ දේශයට පිටත් වෙලා යන්න යනවා. ඉතින් ඕම් පිටත් වෙන වෙලාවේ අපි දකිනවා එක තීරණයක් අරගෙන ඕම් පිටත් වෙන්න පුළුවන් වුණා පවුලට. ඕම් සමග සේවකයෝ, වැඩකාරයෝ, සතුන් සිව්පාවන් ඒ දේවල් කැටුවා. නමුත් දෙවියන්ස් කිව්වා පොරොන්දුවක් වුණා. දෙවියන්ස් අවුරුදු 70 වෙනි තමයි ආබ්‍රහම් කැඳවනු ලබන්නේ. දෙවියන්ස් කියනවා මම නුඹ මහ ජාතියක් කරන්න යනවා. මම නුඹ මහ ජාතියක් කරන්න යනවා. කවුද මේ ආබ්‍රහම් සහ සාරාට දෙවියන්ස් පොරොන්දුවක් වෙනවා නුඹලාව මම මහ ජාතියක් කරන්න යනවා කියලා. ආමෙන්. මේ ආබ්‍රහම් සහ සාරා තුලින් තමයි මේ යුදෙව් ජාතිය බිහි වෙන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේ සාරාගේ කුස තුල තමයි මේ පළවෙනි දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ දරුවා උපත ලබන්නේ. හැබැයි ඒක කියපු ගමන් සිදුුනේ නැහැ. සාරා අවුරුදු 30කට වඩා කාලයක් බලාගෙන ඉන්න සිදු වුණා ඊසා කියන
දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ දරුවා ලැබෙන්න. ඉතින් අවුරුදු 100ක් වයසේදී තමයි ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ දරුවා ලැබෙන්නේ. මේ කාලේ වල ගොඩක් අභියෝග තිබුණා. බාධාවන් තිබුණා. ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබුණා. අවුරුදු 30ක් කියන්නේ සාමාන්‍ය කාලයක් නෙවෙයි දශක 3ක්. ඉතින් මේ කාල වකවානු තුළ මොන වගේ දේවල් වලින් ගියාද කියන එක බයිබලයේ අපි බලන වෙලාවේ දකින්න උන්ට පැමිණියා වූ පීඩා අභියෝග. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේගේ හඬට කීකරු වුණා. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වුණා. ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගත්තු කිව්සුම වරින් වර අලුත් කරගත්තා. ඔබට දෙවියන් වහන්සේ පොරොන්දු දීලා දෙවියන් වහන්සේගේ දරුවනේ. ඔබට දෙවියන් වහන්සේ කැඳවන පොරොන්දු දීලා. ඔබ දෙවියන් වහන්සේගේ පොරොන්දු තදින් අල්ලගත්තා. ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න උන්වහන්සේ විශ්වාසවන්තයි. කවදාවත් දෙවියන් වහන්සේ පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඒ වචනේ ඔබට පොරොන්දු දීලා නැහැ. මම මතකයි 2003 වර්ෂයේ මම කොළඹ ඉඳලා මමත් මගේ බාහිරයාවත් ගාලට එනකොට දකුණු පළාතට එනකොට දැනස අපේ පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තමයි අපි ආවේ අපේ නෑදෑයෝ, අපේ මිත්‍රයෝ, අපේ ජීවත් වුණු උපන් ගම් අතහැරලා තමයි අපි දකුණට ආවේ. දැනස අපේ පොරොන්දුව මම ඔබට ආශිර්වාද කරනවා. ඒ වගේ දැනස අපේ පොරොන්දුනා මේ දේශය තුල බොහෝ විනාශ වෙන මනුෂ්‍යගේ ජීවිතවලට අප ආශිර්වාදයක් කරනවා. පොරොන්දුව දීපු ගමන්ගේ දේවල් සිද්ධ වුණේ නැහැ. අපිට දරා ගන්න ඉවසන්න බොහෝ කාලවල් තිබුණා. සමහර මිනිස්සු එක්ක අපිට පොරබැදීම් කාලවල් තිබුණා. හැබැයි දෙවනස් අපිට ඉගෙනුවා වචනේ බලය සහ යාඥාව යාලේපය. මිනිස්සුත් එක්ක පොරබදින කාලේ ඉවරයි. ආමෙන්. අපි දැන් දෙවියන් වහන්සේ ගත අල්ලගත්තා. අපි දෙවියන් වහන්සේත් එක්ක තමයි මේ ගමන යන්නේ. දෙවියන් වහන්සේ තමයි අපි යාඥා කරන්නේ. උන්වහන්සේ තමයි අපිට පිළිතුරු දෙන්නේ. උන්වහන්සේ තමයි අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන්, මිනිස්සුගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. දැන් ආබ්‍රහම් සාරා දෙනස් කැඳවපු වෙලාවේ අපි දකිනවා ඔවුන්ට දෙනස් පොරොන්දුවක් දුන්නා. මම ඔයාලව මහ ජාතියක් කරන්න යනවා කියලා. ඉතින් මේ මහ ජාතියේ පළවෙනි පුරුක තමයි ඊසාක් මේ පොළොවට බිහි වුණාම අපි දකිනවා ඔහුට දාපු නමේ තේරුම සිනහසීම බලාපොරොත්තු. ඉතින් ඊසාක් කරුණ කොටගෙන තමයි ඊශ්‍රායල් කියන ජාතිය බිහි වෙන්නේ. බයිබලයේ උපත කියවගෙන යනකොට ඔබට දකිනවා ඊසාක්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. ඒසව් සහ යාකෝබ්. යාකෝබ් කියන පුත්‍රයව දෙවියන් වහන්සේ තෝර ගන්නවා. ඒ පරම්පරාව කරුණ කොටගෙන අපි දකිනවා යාකෝබ්ගේ පවුලේ 70 දෙනෙක් මිස්රයට යනවා. මිස්රයේ අවුරුදු 440ක් ජීවත් වෙලා දෙවියන් වහන්සේ ඕන තමයි ඊට පස්සේ කැඳවන්නේ කානාන් දේශයට යන පිණිස. ඊට පස්සේ මුලින්ම මේ 12 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රහම් සහ ඉසාක්ව කානාන් දේශෙ මැදින් අරගෙන ගියා. ඒක කානානිවරු ඒ දේශේ ජීවත් වුණා. ඒගොල්ලන් එක එක බුදු පූජාවක් කරපු, දෙවි දේවතාවුන් වලට নমස්කාර කරපු, රූප වන්දනා කරපු සෙනගත් ඒ දේශේ ජීවත් වුණා කානානිවරු. නමුත් දෙවියන් වහන්සේ වුණා. දෙවියන් වහන්සේට ශුද්ධ සෙනග, උන්වහන්සේ සාන්තක සෙනග. අද දවසේ ඇයි ඊශ්‍රායල් සෙනග වෙච්ච ආශිර්වාද ලබන්නේ? ඔවුන් දෙවියන් වහන්සේව සහ දෙවියන් වහන්සේගේ වචනේ විතරයි ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් රූප නමස්කාර කරන්නේ නැහැ. දෙවි දේවතාවන්ට ඔවුන් නමස්කාර කරන්නේ නැහැ. ඔවුන් නමස්කාර කරන්නේ එකම සර්වබලධාරී දෙවියන් වහන්සේටයි. ඉතින් අපි ආඥා කරන්නේ ඔවුන්ගේ ගැලවීම වෙනුවෙන්. යේසුස් වහන්සේ තුලින් තමයි ඔවුන්ගේ ගැලවීම දෙන්නේ. මුදයන්ස් පොරොන්දු තමයි ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව, ආශිර්වාදය, ඒ වගේම සඵලත්වය. මුළු ලෝකෙම සියලු රටවල් අතර ඊශ්‍රායල් තාම ඉදිරියෙන් සහ ඉහළින් සිටිනවා. ඔවුන් ශාස්ත්‍රිකව ඉන්නවා. සියලු දේවලින් ද්‍රව්‍යව, ආර්ථිකව, තාක්ෂණිකව, වෛද්‍ය දේවල් අතරින්, යුදමය ශක්තිය අතරින්, බුද්ධිමය මට්ටමේ සියලු ආකාරයෙන් ඊශ්‍රායල් ජාතිය තාම ඉහළින් සිටිනවා. ඉතින් ඒ යුදෙව් ජාතිය මෙච්චර බලවත් ජාතියක් නෙවෙයි. උඩා සෙනග මිලියන 4ක පමණ ජනතාව, ලක්ෂ 40ක් 50ක් පමණ ජනතාවක් තමයි සිටින්නේ. දැනටත් නමුත් ඔවුන් මහ ජාතියක් වෙලා තියෙනවා. ඔවුන් ඊටම ලෝකෙටම බලපෑමක් ඇති ජාතියක් වෙලා තියෙනවා.
ඒක දෙවියන් වහන්සේගේ පොරොන්දුව. හැබැයි අද දවස් වර්තමානයේ ඒ වචනේ සඳහන් වෙනවා ආබ්‍රහම්ට පොරොන්දු වුණා වූ මම නුඹට ආශිර්වාද කරනවා මම නුඹ මහත් ජාතියක් කරනවා කියලා කිව්වා. අද දවසේ ලෝකේ සිටිනා වූ ජනතාවගේ භාගයක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ වදාහන ජනතාව සිටිනවා. එතකොට මේ මහා ජාතියක් බවට පත් වෙන්නේ කොහොමද? මේ දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ ගැලවීම කරුණු කොටගෙන යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා තමන්ගේ ජීවිතයට පිළිගන්න හැම මිනිසෙක්ම මේ ඊශ්‍රායල් ජාතියයි වෙනවා. යේසුස් වහන්සේගේ ලේ පවිත්‍ර වෙන යේසුස් වහන්සේ තමන්ගේ ගැලවුම්කාරයාට පිළිගන්න හැම මිනිසෙක්ම උන්වහන්සේගේ මේ ආශිර්වාදයට එකතු වෙනවා ලබනවා. අද දවසේ ඔබ දැනව නොදැන ඔබ යේසුස් වහන්සේ අදහන දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයාට ඔබ පිළිගෙන තිබෙනවා නම් ඔබ නව ඊශ්‍රායල් ජාතියයි වෙන දෙවියන් වහන්සේගේ දරුවෙක්. ආමෙන්. ඔබ ආශිර්වාද ලබනවා. ඔබගේ ආඥාවට පිළිතුරු තිබෙනවා. ඔබගේ ප්‍රශ්නකට විසඳුම තිබෙනවා. ඔබට උන්වහන්සේගේ ගැලවීම ආйти. එනිසා යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගන්නේද උන්වහන්සේගේ නාමය කියලා අදහ ගන්නවද ඔවුන්ට මේ දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න පුළුවන් කියලා. ඒකට වෙන කිසිම දෙයකින් අපිට මේ ගැලවීම ලබා ගන්න බෑ. ඔබේ මගේ මිල මුදල් වලින් ඔබේ මගේ බලයෙන් ශක්තියෙන් මේක ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. පසුතැවිලි වෙලා අපි ගැලවීම ලබා ගන්න උන්වහන්සේගේ කරුණාව ලබා ගන්න. නිසා දැන් කරුණාව ගොඩක් අය කතා කරනවා. කරුණාව කියලා. කරුණාව ඉවර වෙගෙන යනවා කියලා සමහරු කියනවා. දැන් කරුණාවේ දොරටුව වසන්න තව බොහෝම මොහොතයි තියෙන්නේ කියලා කතා කරනවා. කෙසේ වෙතත් මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරියනි ඔබ කොතනද ඉන්නේ? අනිත් අය ගැන නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේගේ කරුණාව ලබලාද සිටින්නේ? ඔබ උන්වහන්සේගේ ගැලවීම ලබාගෙනද තිබෙන්නේ? ඔබ ඔබගේ පාපයට කමාව ලබාගෙනද සිටින්නේ? ඔබ උන්වහන්සේගේ පැමිණීමට සූදානම්ද? ලෝකයේ මොන වගේ වාතාවරණයකටපත් වුණා කොරෝනා නෙවෙයි ඊට වඩා භයානක තත්ත්වයන් ඉදිරියේ පැමිණෙන්න පුළුවන්. පැමිණෙන්න යනවා. ඒක තමයි බයිබලයේ සඳහන් වෙන්නේ. ඊට වඩා භයානක වසංගත තවපත් වෙයි. ලෝකයේ ඊට වඩා දරිද්‍රතාවයටපත් වෙයි. ආර්ථිකව කඩන් වැටේ. රටකට රටක් නැගිටි, රාජ්‍යකට රාජ්‍යයක් නැගිටි, වසංගත භූමිකම්පා පැමිණෙයි. හැබැයි ඔබ යේසුස් වහන්සේ තුලින් ගැලවීම ලබාගෙන සිටිනවා නම් ඔබ මේ කිසිම දෙයක් ඔබ බය වෙලා ඔබ සැලෙන්න යන්නේ නැහැ. ඔබ දුර්වල වෙන්න යන්නේ නැහැ. ඔබ ගැලවීම ලබා ගන්න යනවා. ඔබ උන්වහන්සේගේ ගැලවීම ලබා ගන්න යනවා. මොකද්ද මේ ගැලවීම? මරණයෙන් ගැලවීම. ඒ වගේම පාපයෙන් ගැලවීම. නිරයෙන් ගැලවීම. ඒක තමයි ගැලවීම කියන්නේ. අපිට මරණයෙන් ඒ වගේම ගිනිවිලෙන් ගැලවෙන්න අපේ මුතු මිත්තන්ගේ ඉඳලා එන ජාමික පාපයෙන් ගැලවෙන්න අපිට වෙන මඟක් නැහැ. අපිට තිබෙන එකම මාර්ගය යේසුස් වහන්සේට තමන්ගේ ජීවිතය බාර දීම පමණයි. අපි යේසුස් වහන්සේට අපේ ජීවිතය බාර කරමු. උන්වහන්සේ ආගමක් නෙවෙයි. උන්වහන්සේ ජාතියක් නෙවෙයි. සියලු ආගම් කුලමල වේදිකින් තොරව හැම මිනිසෙකුටම උන්වහන්සේට වටින්නේ මනුෂ්‍ය ජාතියයි. නිසා හැම මිනිසෙකුටම යේසුස් වහන්සේ තුළ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වචනේ කියනවා උන්වහන්සේ කෙරේ අදහන්න මලක් ජීවත් වන්නේ කියලා. ඒ නිසා මරණය කිතුනුවට ලාභයක් කියලා. විශ්වාස කරන මිනිසෙක් තමයි. එදා ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ වචනය අහලා හඬට කීකරුණා. ඔහු විශ්වාස කරා ස්වාමීන් වහන්සේගේ අත අල්ලගත්තා. ආබ්‍රහම් ආශිර්වාද ලැබුවා. අද දවසේ බයිබලයේ ඇදහිල්ලේ පියා හැටියට ආබ්‍රහම්ගේ නම සනිටුවන් වෙනවා. ඔහු දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදවත් මිනිසෙක්. ඔහුගේ නම බයිබලයේ ලියවෙන්නේ නැති වෙන තිබුණා. මේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු නොවුණා නම් ඔහුගේ පවුලෙන් නෑදෑයන්ගෙන් ගමෙන් දැනවස කිව්වා ඒ නැදවීමට කීකරු නොවි ඔහු නතර වුණා නම් ඔහු සාමාන්‍ය තාත්තගේ දරුවෙකුට නින්න තිබුණා. නමුත් ඔහු විශේෂ දරුවෙක් බවට පත් වුණේ. මුළු ජාතියට පියෙක් බවට පත් වුණේ. යුදෙව් ජාතියේ පියා බවට පත් වුණේ.
ඒ වගේම ඇදහිල්ලේ මනුෂ්‍ය බවට පරිවර්තනය වුණේ ඔහු ගත්තා වූ තීරණය මත. ඔබට මට තීරණයක් ගන්න තිබේ ඔබේ මගේ ජීවිතේ. පැකිලෙන්නේ නැතුව, අනිත් අය දිහා බලන්නේ නැතුව අපේ ජීවිතය අපි ගන්න තීරණය. සමහර වෙලාවට ආබ්‍රහම් තමන්ගේ තාත්තගෙනුයි අම්මගෙනුයි ගමේ අයගෙනුයි යාළුවන්ගෙන් අහන්න කියන මේ තීරණය ගන්න බැරුව ඇති. උන්ට ඔහු දෙවියන් වහන්සේගේ හඬට කීකරුණා. ඔහු ඒ තීරණය ගත්තා දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙලා ඔබ තීරණයක් ගන්න යනවා නම් ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේ ඔබගේ ජීවිතය ගැලුම්කාරය කරගන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. උන්වහන්සේ ඔබගේ ජීවිතේ මරණය ගලවන්න යනවා. උන්වහන්සේගේ කරුණාව ඔබ ලබන්න යනවා. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි මේ වෙලාවේ යාඥා කරන්න යනවා. අපි එක ගීතිකාවක් අපි ගායනා කරමින් ස්වාමීන් වහන්සේ තුළ ඒ ආශිර්වාද අපිට පමුණවන්න නම් උන්වහන්සේගේ කරුණාව අපි ලබන්න ඕනේ. අපි යාඥා කරලා ස්වාමීන් වහන්සේට අපි මේ කාලය බාර කරමින් ඊපස්සේ අපි ගායනා කරන්න යනවා මේ ගීතිකාව. ප්‍රේමදාන විශ්වදේවි පියාණනි මම මේ වෙලාවේ ඔබ වහන්සේට යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව විශ්වාස කරන්න යනවා. ඔබ වහන්සේට ඔබගේ ජීවිතේ පුද්ගලිකව බාර කරන්න යනවා. ඔබ වහන්සේ මගේ ජීවිතයේ ඒ කාලකන්ණි කමේ ඒ අඳුරේ ආලෝකයට ගත්තා වූ මගේ ජීවිතේ සැනසීම දුන්නා වූ මගේ ජීවිතේ බලාපොරොත්තු දුන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ හැම මිනිසෙකුගේ ජීවිතවල කරුණාව දෙන්න, ගැලවීම දෙන්න, ආශිර්වාද කරන්න ඔබ වහන්සේ බලාගෙන සිටිනවා. එදා ආබ්‍රහම් ඒ කැඳවීමට කීකරු වෙලා ස්වාමිනී ඒ හඬට කීකරු වුණු නිසා ඔහු ආශිර්වාදලත් මිනිසෙක් වුණා. ඒ පොරොන්දුව ස්වාමිනී අපි දැක්කා. ස්වාමිනී ඔහු රැකපු නිසා ඔබ වහන්සේගේ මේ මහත් ආශිර්වාදවලට ඔබ උරුමකාරයෙක් වුණා. ඔහු විතරක් නෙවෙයි ඔබේ පරම්පරාව ඒ ආශිර්වාද ලැබුවා ස්වාමිනී. මේ ගමනේදී ස්වාමිනී අපිට බොහෝ අභියෝග තියෙනවා. මුද වහන්සේ කියනවා මම නුඹ සමග සිටිනවා කියලා. ස්වාමිනී වහන්සේ කියනවා දැන් නොකලබෙන්න මක් නිසාද මම නුඹේ ස්වාමීන් වහන්සේ කියලා. ස්වාමිනී මේ ගමන තුලදී එන්නා වූ ගුණාණු බාධා අමාරුකම් වලදී ස්වාමිනී බාහිරවත් අභ්‍යන්තරවත් ස්වාමිනී එන්නා වූ සියලු අභියෝග වලට මුහුණ දෙන්න ඔබගේ කරුණාව ඔබගේ අනුග්‍රහය ඔබගේ සෙනෙහට දුන මැල්ල ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම ලබා ගන්න පිණිස විශ්වාස කරන මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේ කියලා කිව්වා. ස්වාමිනීගේ විශ්වාසය ඔබ වහන්සේට ඒ ආත්මයට සැනසීම ලබා ගන්න පිණිස ඒ ආත්මයට ගැලවීම ලබා ගන්න පිණිස ස්වාමිනී මේ ශරීරය තුළ තිබෙන ඒ ආත්මය නිදහස් වෙන පිණිස මනුෂ්‍යයාගේ ඔබගේ කරුණාව මනුෂ්‍යයාගේ ගෙන දුන මැනව ඔබ වහන්සේගේ උතුම් උදාරයට බාර කරනවා. හැම කෙනෙකුගේම ජීවිත ඔබ වහන්සේගේ සැනසීම ලැබෙන පිණිස ඔබ වහන්සේගේ ලේවලේ ඒ උතුම් ගැලවීම ලැබෙන පිණිස ස්වාමිනීගේ ගැලවීම ඔබ වහන්සේ තුළ ඒ කරුණාව ලබා ගන්නට ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ගායනා කරන්න යනවා මේ ගීතාව. Jesus,
ගත කරන්න උන්වහන්සේ සමග සිටින්න මේ කාලේ විශේෂයෙන් සමාජ දුරස්ථභාවය නිසා ඔබට දේවස්ථාන වලට සහභාගී වෙන්න දෙවියන් වහන්සේට යන්න බැරි වෙයි. නමුත් ඔබගේ නිවසේ දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්න අපේ දෙවියන් වහන්සේව සභාවට යන්නම අවශ්‍ය නැහැ අදහන්න. ඔබ ඉන්න තැන උන්වහන්සේ සිටිනවා. ඒ නිසා ඔබ සමග සිටින ඒ දෙවියන් වහන්සේ ඔබ ආත්මික සැබෑ කමිනුත් උන්වහන්සේ ඔබ අදහන්න උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතයට ඇතුල් කරගන්න. ඒක අදහන්න දෙවියන්ගේ වචනය ඒක තුළ ජීවත් වෙන්න ඔබට ජේසු පිටයි ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය පිළිගන්න. දැන් අපගේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව ශිලාපන් වහන්සේගේ සහභාගීකම දැනුත් මතුවටත් ඔබ වහන්සේගේ කැමැත්ත කරන සියලු දරුවන් සමග වේවා. ආමේන්. සියලු දෙනාටම ජේසු පිටයි